වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ සම්බන්ධ කර ගැනීමේ තීරණයක්. ජනාධිපතිතුමා මේ මාස අගදී ජපානයේ නිල සංචාරයක. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් අනවසරයෙන් භාවිත කරන්නන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග. 2030 වන විට මෙරට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%කට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීමට සැලසුම්. යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයට සිදුවන යුද්ධ ගැටුම් කෙරෙහි ජගත් මහලේකම්වරයාගේ දැඩි අවධානය. පන්දුවාර 2020 ලෝක කුසලාන් ක්‍රිකට් තරගාවලිය 2026 දී ශ්‍රී ලංකාවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ටෙලිකොම් වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කරණය කළ හැකිය. ලංකා කර්ජිත නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් ගැටලු පවතී. වසර 40ක් පුරා එම ශේෂ්ත්‍රයේ රැඳී සිටින පිරිස් සමග සාකච්ඡා කර නව ආයෝජන සඳහා අවස්ථාව විවර කරන බව ජනාධිපතිවරයා පැවසුවේ ඉකොනොමිස්ට් සංග්‍රහව සමග සාකච්ඡාවකට එක්වෙමිනි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තීය සමිති දක්වන විරුද්ධද තමන්ට ගැටලුවක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා තමාට වැදගත් වන්නේ ජනතාව බව අවධාරණය කළේය. තත්ත්වය යහපත් වන බව තේරුම් ගත් විට ජනතාව එම ක්‍රියාවලිය සමග එක්වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. 2018 පැවති තත්ත්වයට රටපත් වීමට තවත් වසර 3ක් පමණ ගත වනු ඇත. ලබන වසර ආරම්භයේද ශ්‍රී ලාංකිකයන්ට අසීරුවත් වසර අවසානයේ වන විට ඒ යහපත් අතට හැරෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරන අය ඒ සඳහා විකල්ප සැලසුම් ඉදිරිපත් කළ යුතුය. ආර්ථිකය යලි නගා සිටුවීමේදී බදු ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා නව බදු සඳහා මුදල් පනතක අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගෙනීමට මූලිකත්වගෙන ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියා කළ හැකි බව සඳහන් කළේය. රට අර්බුදෙන් ගොඩ ගැනීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් පිළිබඳ යෝජනා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිවරයා වඩාත් හොඳ යෝජනාවක් නම් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන්නේය. පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ සම්බන්ධ කර ගැනීම. එළමෙන ශීතීර්තව වන විට මෙරට සංචාරක කර්මාන්තයේ දියුණු නැතයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය. නාගරික සංවර්ධන අධිකාරියට ඇත් ඉඩම් අනවසරයෙන් භාවිත කරන්නන් හා ඒවායේ අනවසර ඉදිකිරීම් සිදු කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. සාමකාමී අරගල සඳහා ඉදිරියේදී නිශ්චිත භූමියක් වෙන් කෙරේ. එහෙත් කිසියම් භූමියක් බලහත්කාරයෙන් අත් කරගෙන සිඳැකි පරිදි විරෝධතා පැවැත්වීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බව ජාතික ගුවන්විදුලි අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේය. නාගරික සංවර්ධනයට ඉඩම් පවරා ගැනීමේදී ඒ පවරා ගැනීම සිදු කරන්නේ යම් කිසි අරමුණක් ඔස්සේ. ඒතකොට ඒ අරමුණෙන් බැහැරව යම් පුද්ගලයෝ හෝ පිරිසක් හෝ කටයුතු කරනවා නම් ඒක නීති විරෝධී. ඒ නිසා අපි නීත්‍යානුකූලව අරගල භූමියක නාගරික සංවර්ධන අධිකාරියටයි ඉඩම ඒක ඉවත් කරන්න අපි නීත්‍යානුකූලව කටයුතු කරා. හැබැයි එයාට අසාධාරණයක් නොවෙන්න සාමකාමී අරගලකරුවන්ට ඉදිරියේදී ඒ කරන්න වෙනම තැනක් දෙනවා. ඒ අවස්ථාව දීලා තමයි මේ ඉවත් කිරීම සිදු කරන්නේ. විශේෂයෙන්ම ඔය ස්ථානය ආර්ථික මර්මස්ථානයක් බවට නම් වෙලා තියෙනවා. මොකද ඒක තමයි වැදගත් තැනක් වෙනවා. ඉතින් ඒකේ රටට උපරිම ප්‍රයෝජනය ගන්න උවමනා නිසා ඒ තමයි කටයුතු කරන්නේ. 2030 වන විට මෙගාවොට් 9000ක පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් උත්පාදනය කිරීම ඉලක්කය බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා කියයි. එම වසර වන විට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%කට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව උපයෝගී කර ගැනීම අරමුණයි.
ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන සභාපතිවරයා. රජය තීරණය කළා තියෙනවා 2030 වන විට සම්පූර්ණ විදුලි නිෂ්පාදනයෙන් 70% ප්‍රමාණයක් පුනර්ජනනීය බල ශක්තියෙන් විය යුතුයි කියලා. අනාගතයේ තියෙන්නේ පුනර්ජනනීය විදුලි බලය මත ආනයනයට සඳහා යන වියදම සම්පූර්ණයෙන් ගත්තොත් ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. 2030 වන විට අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජනනීය බල ශක්තිය වශයෙන් ගත්තොත් මෙගාවොට් 9000ක්වත් අපේ පද්ධතියේ තිබිය යුතුයි කියන එක. විදේශීය ආයෝජන අපේ රට තුළ ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය ආයෝජකයන්ටත් ඒක විශාල සහනයක් වෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මෙරට පිළිගත් බැංකු ක්‍රමවලට පරිබාහිර මුදල් එවීම මේ වන විට අවම මට්ටමක පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. උණ්ඩියලාදී ක්‍රමවලින් මුදල් එීම මේ වන විට නතර වී තිබේ. කිසියම් අයෙකු සතුව විදේශී මුදල් පවතින්නේ නම් ඒවා බැංකුවල තැන්පත් කරන්නයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය. මේ වන විට අනවශ්‍ය ලෙස විදේශී මුදල් සංචිත සන්තකයේ තබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන මහ බැංකු අධිපතිවරයා. අපේ අපනයන කරන අයගේ ඒගොල්ලන්ගේ එන මුදල් යම් සාකාරයට අපි අලුත් ක්‍රමවේදයක් යටතේ මොනිටර් කරලා ඒගොල්ලෝ ගෙන මුදල් නිමාකාරයට රුපියල් බවට පරිවර්තන කරනවාද ඒ අතින් අපේ මහ බැංකුවට ලැබෙන මුදල් ප්‍රමාණය බැංකු පද්ධතිය තුලින් ඒකත් දකින්න යම් කිසි වර්ධනයක් ඒක උපකාරයි. ඒක අපි දිගටම ඒ ක්‍රියාකාරීත්වය තුල සහ අනිත් එක ඕපන් account විවෘත ගිණුම හරහා යම් කිසි ආකාරයකට හවාල උණ්ඩියල් විදියට මුදල් පාවිච්චි කිරීම පාලනයක් කරන ඉදිරියට ඒ අනුව අපි දකිනවා ඒ අර බ්ලැක් මාකට් ප්‍රීමියම් කියන එක සෑහෙන දුරට අඩු වෙලා බැංකු පද්ධතිය තුළ තියෙන විදේශී විනිමය ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් යනවා මම හිතන්නේ ඉදිරියට මේක අපිට කළමනා කරන්න පුළුවන් වෙයි. අපිට මේක යම් ආකාරයක තියෙන ප්‍රගතිය ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු. එක් දේශපාලන පක්ෂ තමන්ට කළ හැකි දේ රට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියයි. තමන්ට කළ හැකි දේ සැකවීම රටට කරන වංචාවකි. සියලු පාර්ශ්ව ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ ඒකතාවකට පැමිණීමේ අවශ්‍යතාවද අබේවර්ධන මහතා පෙන්වා දෙයි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ පෙරමුණු ගත යුතු බවද ඔහු අවධාරණය කරයි. රටක් බංකොලොත් කිරීමට ප්‍රථම ගත යුතු ක්‍රියාමාර්ග පවා ගැනීම මගහැරලා තිබෙනවා රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය යාන්ත්‍රණය. මේවා පාලනය කළා මේ රට ස්ථාවර කිරීම, මේ රටේ ජීවත් වෙන අනාගත පරම්පරාවට විශ්වාසයක් ඇති කිරීම සියලු මහජන නියෝජිතයන්ගේ යුතුයකමක්. ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ජාතික එකතාවයකට පත් වෙන්න අපිට අවශ්‍යයි. ඒ ජාතික එකතාවය තමයි මේ රටේ අනාගත තරුණ පරම්පරාවට ලෝකෙ පිළිගත් රටක් හැටියට ඉහළට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඒ ස්ථානයට ගමන් කිරීම සඳහා සියලු දෙනා ක්‍රියා කළ යුතුයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව පාර්ලිමේන්තුවේ අදට සිටින මහජන නියෝජිතයන් කවදා හෝ ඉතිහාසයේ වෙනම පිටුවක ලියවෙනවා. ඇයි මේ කණ්ඩායම දැනුවත්ව හෝ නොදැනුවත්ව පරාජය කළේ ජාත්‍යන්තරයේ තිබෙන මේ දේශීය රටට ඇතුල් වෙලා තිබෙන විවිධ කුමන්ත්‍රණ තමයි පරාජයටපත් කළේ. 2022 අපසු උසස් පෙළ විභාගයේ ආයුධම්පත් කැඳවීම ලබන 26 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අදින් අවසන් වීමට නියමිතව තිබුණි. පාසල් සහ පෞද්ගලික ආයුධම්කරුවන් මාර්ගගත ක්‍රමයට අදාළ ආයුධම්පත් යොමු කළ යුතුය. මේ අතර 2021 අපසු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව නවත ආයුධම් කිරීමට බලාපොරොත්තු වන අයට පමණක් ආයුධම් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් දෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා සඳහන් කළේය. 1911 හෝ 0112 784 208 හෝ 0112 784 537 යන දුරකථන අංක වලින් විමසීම් කළ හැකිය. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මසකදී ජපානයේ නිල සංචාරක නිරත වේ. ඒ දේතුමා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා හමු වී සාකච්ඡා පවත්වනු ඇත. ජපානයේ හිටපු අගමැති ශින්සෝ ආබේ මහතාගේ සම්ප්‍රදායානුකූල ආමගල උත්සවයටද එහිදී ඔහු සහභාගී වීමට නියමිතයි. ශින්සෝ ආබේ මහතාගේ භස්මාවශේෂ පිළිබඳ අවසන් කටයුතු ජපානයේදී ලබන 27 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
ශක්තියේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ විල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. සූරිය වැව සිට අලි ඔළුවාර හරහා හත්පොරුව දක්වා මගී බස් සේවාවත් හිටුවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති. වලව් මිටියාවතේ ගොයිගම්මාන රැසක ජනතාවට එම බස් සේවාවෙන් විශාල සහනයක් සැලසී තිබින. අම්බලන්තොට ඩිපෝව පවත්වාගෙන යන මේ මගී ප්‍රවාහන සේවාව යලි ආරම්භ කරන්නයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. අම්බලන්තොට ඩිපෝවේ දහවන කළමනාකාරතුමනි මේ ඔබේ අවධානයටයි. විවිධ සවියක් CIB ජනජය වාසනා ඇරඹුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ විල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. විදෙස් පුවත්. යුක්‍රේනයේ සපෝරිසසියා න්‍යෂ්ටික බලාගාරය අසල සිදුවන ගැටුම් කෙරෙහි තම ප්‍රමුඛ අවධානය යොමු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. දැන් යුක්‍රේනයට පැමිණ සිටින මහලේකම්වරයා රට ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කී හා තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එඩෝගාන් යන මහතුරුන් සමග පැවති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළේය. න්‍යෂ්ටික බලාගාරයට කිසියම් හානියක් සිදුවහොත් එය සිවිදි හානි කර ගැනීමක් ලෙස ජගත් මහලේකම්වරයා හැඳින්වීය. පසුගිය පෙබරවාරි මාසයේ රුසියාව යුක්‍රේන ආක්‍රමණය කිරීමෙන් පසුව ජගත් මහලේකම්වරයා යුක්‍රේන ජනාධිපතිවරයා හමු පළමු අවස්ථාව මෙයයි. තුර්කි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ මෙම න්‍යෂ්ටික බලාගාරයට හානියක් සිදුවහොත් එය තවත් චෙර්නෝබිල් ඛේදවාචකයක් වනු ඇති බවයි. පසුගිය සති කිහිපය පුරා න්‍යෂ්ටික බලාගාරය අසල දරුණු සටන් පවතී. රුසියාව හා යුක්‍රේනය ඒ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නුවර එළිය දෙස් සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ. යෝජිත ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය පැරණි තුරංග තරඟ පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියරද ක්‍රියාත්මක කරනු ඇත. නානුව නගරයේ සිට නුවරඑළිය දක්වා ඉදිකරන කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන තවත් ප්‍රධාන ව්‍යාපෘතියකි. නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව පූණ්ඩලුවය නානුවය ගිනිගත්තේන වලපනේ රිකිල්ලගස්කඩ පුස්සැල්ලාව හා කිතුල්ගල යන නගරද සංවර්ධනය කිරීමට නියමිතයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 දී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. එහි තරග කිහිපයක් ඉන්දියාවේදීද පැවැත්වෙන බව කවුන්සිලය ප්‍රකාශයට පත් කළ අනාගත ක්‍රිකට් කාලසටහනේ දැක්වෙයි. එම කාලසටහනේ 2027 දක්වා සැලසුම් ඉදිරිපත් කර තිබේ. එම කාලය තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 63ක් හා පන්දුවාර 20 තරග 60ක් ක්‍රීඩා කිරීමට නියමිත බව එහි දැක්වෙයි. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක, මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. මේ වසර අවසානයේ වන විට දේශීය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් කෝටි 170ක ආදායමක් අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියයි. මේ මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයන් 20596 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එළඹෙන ශීත ඍතුවේදී වැඩි සංචාරකයන් පිරිසක් වනට ආකර්ෂණය කර ගැනීම ඉලක්කය බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක, මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දිනු වෙන අය එන LOC සමූහය එන්න දිනු වෙන්න. සත්පාලන කටයුතු වල නිරත පිරිස් කලින් ඇති කරගත් එකඟතාවලට අනුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී බිත්තර අකුකුල් මස් සඳහා පාලන මිලක් සිදු කිරීමට පැවරීමට සිදුවන බව ඇමති නලින් ප්‍රනාන්දු මහතා කියයි.
ස්වත නිෂ්පාදන ආයතන හා ඒවායි හිමිකරුවන් සමග දැනටම සාකච්ඡා පවත්වා තිබේ. එහිදී එක් නිෂ්පාදන සඳහා නියමිත මිලක් යෝජනා කෙරින. ඒත් ඇතැම් පිරිස් ඒ මගහරින බවද ඇමතිවරයා සඳහන් කරයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLs එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපේ ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLs එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම ඌව නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැසි වැති යන බවද සඳහන් කරයි. දැන් දවසේ සටහන. ඉතිහාසයේ ප්‍රථම වරට වී ගොවියාට අතට දැනෙන මුදලක් ලබා දුන්නේ වර්තමාන රජයයි. රටේ පවතින ආර්ථික ගැටලු සමග වී කිලෝවක් රුපියල් 100 ඉක්මවා යන මුදලකට ලබා ගැනීම වඩා දුෂ්කර වෙයි. එහෙත් පොහොර මිටියක් රුපියල් දසදහසක් වැනි මුදලකට ලබා දීමත් වී කිලෝවක් රුපියල් 100 ඉක්මවාගේ මුදලකට මිලදී ගැනීමත් අද සිදු වෙමින් පවතී. රජය මෙවැනි දුෂ්කර දෙයක් සිදු කළේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමිනි. එනම් ගොවියාගේ ශ්‍රමයට ගැළපෙන පරිදි මුදලක් ලබා දීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙහි ප්‍රධානතම අරමුණු වෙයි. මෙරට ලක්ෂ 30ක් පමණ ගොවි ජනතාවක් සිටිති. වී අලෙවි මණ්ඩලය හරහා ඔවුන්ට හොඳ ආදායමක් ලබා ගැනීමේ අවස්ථාවක් සලසා දී තිබේ. ඔවුන් ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සමග සමීපව කටයුතු කළ යුතුය. වී අලෙවි මණ්ඩලය මගින් ප්‍රවාහනය සඳහාද මුදලක් ගෙවනු ලබයි. ඊට අමතරව ගොවියාගේ අස්වැන්න නෙළන ස්ථානයටම ගොස් අස්වැන්න මිලදී ගැනීමද සිදු කරයි. මේ සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි ගණනක මුදලක් වියදම් වෙයි. ඒ අනුව ගොවියාගේ අස්වැන්නට එවෙලේම මුදල් ලැබේ. ගොවියාට මෙතරම් සහන රජයෙන් සලසා තිබියදී වී අලෙවි මණ්ඩලයට අස්වැන්න ලබා දී රටේ ආදායම වැඩි කර ගැනීමට සහාය වීම අපේ ගොවි පරම්පරාවේ පරම වගකීමක් වන්නේය. ප්‍රවෘත්තිවසන් කිරීමට යලි සිරස්තල. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ සම්බන්ධ කර ගැනීමේ තීරණයක්. ජනාධිපතිතුමා මේ මාසාගදී ජපානයේ නිල සංචාරයක. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් අනවසරයෙන් භාවිත කරන්නන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග. 2030 වන විට මෙරට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%කට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීමට සැලසුම්. යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයට සිදුවන යුද ගැටුම් කෙරෙහි ජගත් මහලේකම්වරයාගේ දැඩි අවධානය. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 ශ්‍රී ලංකාවේදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.